අයිබෝන් දරුවනේ. අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඍජු ක්‍රමය පිළිබඳව සාකච්ඡා කරමින් හිටියේ. ඒකේ ඉතිරි කොටස් ටික අපි සාකච්ඡා කරන්නටයි මේ සූදානම් වෙන්නේ. එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් ඍජු ක්‍රමයට හදද්දී අපි අභ්‍යාස හුරු වෙනකන් අනුගමනය කරන්න ඕන ක්‍රියාපිළිවෙත අපි එදා සාකච්ඡා කළා. අපි ඒකේ අභ්‍යාස 3ක් මූලික වශයෙන් සාකච්ඡා කරලා අවසන් කළා. 4 වන අභ්‍යාසයේ සිට සාකච්ඡා කිරීම ආරම්භ කරන්නයි යන්නේ. 4 වෙනි අභ්‍යාසයේ සිට 8 වෙනි අභ්‍යාසය දක්වා. 4 වෙනි අභ්‍යාසයේ සිට 8 වෙනි අභ්‍යාසය දක්වා. right බලන්න ඉස්සෙල්ලාම නම ලියා ගන්න, චෙක් කර ගන්නවා හදපුවා නම ලියා ගන්න. සීමිත සජානා සමාගම. සීමිත සජානා සමාගම 2018 12:31 අවසන් වසරට මුදල් ප්‍රවාහ ප්‍රකාශය රුපියල් 1000 කියලා කෙලවරෙන් දාගන්න. රුපියල් 1000 කියලා. ඔන්න දරුවෝ පළවෙනි පියවර බෝඩ් එක බලන්න. ලැබිය යුතු හා ගෙවිය යුතු පාලන ගිණුම් සකස් කරලා ණයගැති ලැබීම් හා ණය හිමි ගෙවීම් සොයා ගන්න. බලන්න මේ පාලන ගිණුම් දෙක හදන්න ලැබිය යුතු වල ආරම්භක ශේෂ දාලා තියෙනවද කියලා 100ක් සහ අවසානයේ 300ක්. ගෙවිය යුතු ගිණුම් වල දාලා තියෙනවද කියලා බලන්න. ගෙවිය යුතු ගිණුම් වල ආරම්භක 1400ක් සහ 800ක්. 1400ක් සහ 800ක්. 1400ක් සහ 800ක්. ණයගැතියන්ගේ හර ණය හිමියන්ගේ බැර. ඊළඟට විකුණුම් උඩම තියෙනවා 2800ක්. ගෙනුම් අපිට දීලා නැහැ. ගෙනුම් හොයා ගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? විකුණුම් පිරිවැය 1000යි. විකුණුම් පිරිවැය 1000යි. ඒකට අවසාන තොගය එකතු කරනවා. අවසාන තොගය එකතු කරනවා 300යි. ඒකෙන් ආරම්භක තොගය අඩු කරනවා 500යි. උත්තරේ එනවා 800යි. ආන්ගේ 800 දාගන්න මෙතන. දැන් බලන්න තොරතුරු. මේ පැත්ත වැඩි 2900යි. මේ පැත්තේ වෙනසක් එනවා 2600ක. මේකේ මේ පැත්ත 2200යි. 800ක් ගියාට පස්සේ මෙතන 1400ක් එනවා. ආන් ඒව ටික දාගන්න මෙහෙයුම් කටයුතු වල ණයගැති ලැබීම් තියෙන්නේ 2600යි. ණය හිමි ගෙවීම් තියෙන්නේ 1400යි. ගෙවීමක් නිසා ඍණ. ඊළඟට දෙවන පියවර යනවා. මෙහෙයුම් වියදම් ෂය සහ පොලිය නැතුව. බලන්න උතන ෂයක් තියෙනවා පොලියක් තියෙනවා. මේ දෙක නැතුව මෙහෙයුම් වියදම් ගන්නෙ. ඒ කියන්නේ ගන්නෙ 700. ඒක ගන්න ඕනේ දරුවෝ උපචිත ගලපමින්. කොහොමද උපචිත ගලපනවා කිව්වේ? උපචිත වියදමක් තියෙනවා අතිරේකව මූල්‍ය දත්ත ප්‍රකාශයේ. උපචිත ගලපනවා කිව්වේ කොහොමද? මුල උපචිතේ එකතු කරලා අග උපචිතේ අඩු කරනවා. ආයෙනම් ගලපලා බලමු. 700ට 300ක් එකතු කළා 1000යි. 1000න් 400ක් අඩු කළා කීයද? 600යි. 600යි. ඊළඟ පියවර තුන්වෙනි එක. පොලිය දීලා තියෙනවා නම් උපචිත ගලපමින් ගෙවූ පොලිය සොයා ගන්නලු. පොලිය දීලා තියෙනවා නම් උපචිත ගලපලා ගෙවූ පොලිය සොයා ගන්න. පොලිය දීලා තියෙනවද? ඔව් දීලා තියෙනවා. උපචිත පොලියක් තියෙනවද? නැහැ. එහෙනම් ඔතන පොලිය වෙන්නේ කීයමද? 200මයි. බදු
බදු දී තිබේ නම් උපචිත ගලපලා ආදායම් බදු ගෙව්වේ කො හොයා ගන්නලු. බලන්න ආදායම් බදු උඩේකේ 500ක් තියෙනවා. හැබැයි උපචිතයක් තියෙනවා. කොහොමද උපචිතයක් තියනවා නම් කරන්නේ මුල උපචිතය එකතු කරනවා 500යි 100යි 600යි 600න් 200ක් ගියාම කීයද එන්නේ 400යි 400යි එතකොට ඒක අවසන් පස්වෙනි එකට යනවා ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබිච්ච ඒවා තියෙනවා නම් ඒක ආයෝජන කටයුතු ලෙස ගන්න ඕනේ. ලද කොමිස් හැර බලන්න දීලා තියෙනවා. ඔව් ලද කුලියක් තියෙනවා. කීයකද තියෙන්නේ? 100යි. ඒක දාන්න ආයෝජන කටයුතු වල. ඊළඟ පියවර. ජංගම නොවන වත්කම් වල පිරිවැයේ විචලනය. ඡය නැතුව ආයෝජන කටයුතු ලෙස ගන්නලු. බලන්න දරුවෝ ජංගම නොවන වත්කම් හරියට දාගන්න. ඕකේ දෙකක් තියෙනවා. එකක් තියෙනවා දීපල අනිත් එක තමයි ආයෝජන. හැබැයි දරුවෝ ගන්න කියන්නේ ඡය හැර. එහෙනම් මෙන්න මේ ගානේ ඡය තිබුණා. කීයද තිබුණේ? 200ක්. තේරුණාද? හැබැයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ඡය නෑ. ලියන්න යටිත් අර ලකුණක් දාලා උතර ඩියුට් එකේ මොනවත් කමන්නේ තර ලකුණක් දාලා ලියන්න. යම් අභ්‍යාසයක ආදායම් ප්‍රකාශයේ ඡය දී ඇති විටක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුච්චිත ඡය දී නැත්නම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ සමුච්චිත ඡය දී නැත්නම් අදාළ දීපලේ ආරම්භක ශේෂයෙන් අන්නේ වචනට ඉරක් ගහ ගන්න. ආරම්භක ශේෂයෙන් වර්ෂයේ ඡය අඩු කළ යුතුය. ආරම්භක ශේෂයෙන් වර්ෂයේ ඡය අඩු කළ යුතුය. එන ආරම්භක ශේෂයෙන් වර්ෂයේ ඡය අඩු කරන්න ඕන සමුච්චිත ඡය දීලා නැතුවම. ගමු බලන්න උඩින් ඡය 200ක් තියෙනව නේද බලන්න ලාභල ප්‍රකාශයේ. ආන්ගේ 200 දීපල වල මුලයකින් අඩු කරන්න පුංචි අඩු කිරීමේ ලකුණක් දාලා 4000 ගි. කීයද ළමයි එන්නේ 4000න් 200ක් ගියාම 3800යි. 3800 එක 4500ක් වෙලා දීපල මිලදී ගැනීමක් වෙලා 700යි. තොර ඡය අයින් කළා ගන්න. මේ තියෙන්නේ මේ ඡය හැර. ඡය අයින් කළා ගන්න. තව එකක් තියෙනවා ජංගම නොවනවත්කම් මොකක් කියලාද? ආයෝජන 500ක් තිබිච්ච එක 1000ක් වෙලා. ඔන්න තව එකක් ඇවිල්ලා මොකද්ද? ආයෝජන මිලට ගැනීම. කීයද? 500ක් ඍණ. ආයෝජන මිලට ගැනීම 500ක් ඍණ. ඊළඟ එක කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව ලෙස මූල්‍ය කටයුතු වලට ගන්නලු. බලන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනය 1400ක් තියෙන එක 2800ක් වෙලා කොටස් නිකුත් කරලා තියෙනවා කීයකද? 1400ක. 1400ක. ඊළඟ එක ජංගම නොවන වගකීම් වල විචලනය මූල්‍ය කටයුතු විදියට ගන්නලු. ජංගම නොවන වගකීම් කියන්නේ ණය කර 1500ක් තිබිච්ච එක 800ක් වෙලා ණය කර අඩු වෙනවට අපි කියන්නේ නිදහස් කරනවා කියලා. කොච්චරද නිදහස් කරලා තියෙන්නේ? 700ක් නිදහස් කරලා අඩු වෙලා. ඊළඟට කියනවා ගෙවූ ලාභාංශ තියෙනවා නම් ඒක මූල්‍ය කටයුතු විදියට ගන්නලු. බලන්න උඩ එකේ ගෙවූ ලාභාංශ තියෙනවා කීයද? 100යි. ඔච්චරයි පියවර ටික අවසන්. දැන් උත්තර ටික එකතු කරලා ගන්න. 2600න් 2000ක් ගියාම 600යි. 600න් 600ක් ගියා බිඳුවයි. මෙතන එනවා ඍණ 1100යි.
මෙතන එනවා 1400න් 800ක් ගියාම 600ක් දාන. දැන් මේ දෙක එකතු කරපුවාම විචලනය එනවා 500ක් ඍණ. ඊළඟට ඒකට ආරම්භක මුදල් සමාන ද 600ක් එකතු කරනවා. උත්තරය ධන 100යි. කොහොමද හරිද කියලා බලන්නේ? ඔතන තියෙන අවසාන මුදල් ශේෂය අපිට ලැබිලා තියෙන්න ඕනේ. ඔතන තියෙන අවසාන මුදල් ශේෂය අපිට ලැබිලා තියෙන්න ඕනේ. මෙතන මේ වාක්‍යය ලියන්න. මේක ධන 600ක් නිසා මෙතන ලියලා තියෙන්න ඕනේ මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මේකේ බිඳුවක් ආපු නිසා වාක්‍යයක් ලියුවේ නැතුවට කමන්නේ නැහැ. මොකද ඒකේ ජනනයක්වත් යෙදවීමක්වත් වෙලා නැති නිසා. මෙතෙන්ට එනවා ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඒ වාක්‍ය අනිවාර්යෙන් ලියන්නමයි නැත්නම් ලකුණු අඩු වෙනවා. ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට මෙතන එනවා මූල්‍ය කටයුතු වලින් ජනනය වූ උදාහරණේ තියෙන්නේ මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ඊළඟට යනවා පස්වෙනි ගාන. ගෙදර වැඩ දුන්නේ ඊළඟ අභ්‍යාසයෙන්. පස්වෙනි ගාන. උඩින් නම ලියන්න. සීමිත ශක්ති සමාගම. 2018 12:31 අවසන් වසරට. 12:31 අවසන් වසරට. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. මුදල් ප්‍රවාහ ප්‍රකාශය. right. පළවෙනි පියවරට යනවා අපි. ඒ තමයි පාලන ගිණුම් දෙක හදන්න. මේ පාලන ගිණුම් දෙකේ ඉස්සෙල්ලාම ආරම්භක ශේෂ ටික දාගමු අපි. කීයද තියෙන්නේ? 1200යි 1300යි 1200යි 1300යි. ඊළඟට අවසාන සහ ආරම්භක දාගන්න 500යි 600යි. මුලින් 500යි අගින් 600යි. නයිමියෝ. ඊළඟට විකුණුම් උඩම දීලා තියෙනවා 5000යි. ගැනුම් දීලා නැහැ. ගැනුම් හොයා ගන්න ඕනේ. විකුණුම් පිරිවැය තියෙන්නේ 3000යි. ඒකට අවසාන තොගේ එකතු කරනවා 1500යි. ඒකෙන් ආරම්භක තොගය 700ක් අඩු කරනවා. උත්තරය 3800යි. ඒක ගන්න මෙතෙන්ට. දැන් බලන්න ඉක්මනට
දැන් බලන්න මෙතන තියෙන්නේ 6200යි. මෙතන 4900ක් එනවා. මෙතන තියෙන්නේ 4300යි. 600ක් ගියාම මෙතෙන්ට එනවා 3700යි. දැන් මේ දෙක දාගන්න. ණයකෙති ලැබීම් තියෙනවා 4900ක් ධන. ණය හිමි ගෙවීම් තියෙනවා 3700ක් ඍණ. දැන් ඊළඟ පියවරට යනවා. මොකද්ද? මෙහෙයුම් වියදම ෂය සහ පොලී හැර දීලා තියෙනවා නම් උපචිත ගලපමින් ගෙවූ වියදම හොයා ගන්නලු. බලන්න මෙහෙයුම් වියදම තියෙනවා 900ක් නේද? ඊතර තරු ලකුණක් දාගන්න. හැබැයි ඕක ඇතුලේ ෂයයි පොලියයි තියනවද නැද්ද කියලා අපි බලන්න ඕනේ. බලන්න දරුවෝ ගානේ අතිරේක තොරතුරු නම් මුකුත් නැහැ. නමුත් බලන්න දීපල ළඟ තියනව නේද සමුච්චිත ෂයක්. සමුච්චිත ෂය මුලින් 1200ක් සහ අගින් 1400ක්. ඔය කියන්නේ සමුච්චිත ෂය දෙකන්නේ ෂය. එහෙනම් ඔය මෙහියුම් වියදම ඇතුලේ ෂයක් තියෙනවා. අනිවාර්යෙන් තියෙන්න බෑ වියදම් ඇතුලේ ෂය. එතන වෙනම එකක් තිබුණා නම් ඒක ගන්නෙ නෑ. නමුත් ඕක ඇතුලේ තියෙන්නේ. එහෙනම් ඔය 900 ළඟින් පුංචි අඩු කිරීමේ ලකුණක් දාලා ලියන්න 200ක් එනවා ෂය. දැන් බලමු පොලිය. පොලිය බලන්නේ කොහොමද? ණය කර 1000ක් තියෙනවා 120යි. 1000ට 120ක් කියන්නේ ණය කර පොලිය කීයද? 200යි. ආන් ඒකත් මෙහෙයුම් වියදම් වලින් අඩු කරන්න එතනින්. එතකොට 200යි කීයක් අඩු වෙන්න ඕනේද? 400ක් අඩු වෙන්න ඕනේ. එතකොට මෙහෙයුම් වියදම එන්නේ කීයද? 500යි. උපචිත කිසි දෙයක් නැහැ. මේ මෙතන දානවා ගෙවූ වියදම් කියලා 500යි. එතකොට ගෙවූ වියදම ගත්තේ ෂයයි පොලියයි දෙකම අයින් කළාට පස්සේ. ඊළඟට දෙකම අයින් කළාට පස්සේ ඊළඟ පියවර පොලිය. දැන් ඔයාලට පොලිය 200ක් ආවනේ. බලන්න පොලියේ උපචිතයන් එහෙම මොකොත් තියනවද කියලා? නෑ. කොහොමද පොලිය 200 ආවේ? ණය කරවලට 120යි. එහෙනම් මෙන්න මෙතෙන්ට ගෙවූ පොලී කියලා 200ක් එන්න ඕනේ. බදු බලන්න උඩ එකේ 400ක් තියෙනවා. හැබැයි බදු වල උපචිතයක් තියෙනවා. උපචිතයක් තියෙනවා නම් මොකද කරන්න ඕනේ? මුල එක එකතු කරන්න ඕනේ. 400යි 200යි 600යි. 600න් 400ක් ගියාම කීයක් එනවද? 200ක් එනවා. එහෙනම් ගෙවූ බද්ද 200ක් එනවා. ඊළඟ එක ලද කොමිස් හැර වෙනත් ආදායම් ලැබිලා තියෙනවා නම් ඒවා ආයෝජන කටයුතු ලෙස ගන්නලු. බලන්න ඔව් ලද කුලියක් තියෙනවා. මේකේ කීයද තියෙන්නේ? 200යි. ලද කුලියක් තියෙනවා 200යි. ඊළඟට මොකද තියෙන්නේ? ඊළඟට තියෙනවා ජංගම නොවනවත්කම් වල පිරිවැයේ විචලනය. එතකොට සමුච්චිත ෂය ගන්නෙ නෑ. පිරිවැයේ විචලනය ගන්නෙ. අන සමුච්චිත ෂය වෙනම තියෙද්දි අර දීපලේ 4000න් අඩු කරන්න එහෙම ඕනේ නෑ සමුච්චිත ෂය. ඒතර පිරිවැයේ විචලනය කෙලින්ම ගන්න පුළුවන්. 4000ක 8000ක් වෙලා ඔය කියන්නේ දීපල මිලදී ගැනීමක් තියෙනවා කීයකද? 4000ක ඍණ. ඊළඟ එක කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව ලෙස ගන්නලු.
බලන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනය 2000ක් තිබිච්ච එක 4000ක් වෙලා. 2000ක් තිබිච්ච එක 4000ක් වෙලා. તો 2000ක් තිබිච්ච එක 4000ක් වෙලා නම් එතකොට කීයක වැඩිවීමක් තියෙනවද? 2000ක වැඩිවීමක් තියෙනවා. මෙන්න මෙතන ළමයි අපිට කියන්න අමතක වුණා. අතන දේපලයේ විචලනයක් තියෙනව නේද කීයකද? 4000ක. නමුත් බලන්න තරු ලකුණක් දාගන්න ප්‍රත්‍යාගරණ සංචිතය කියලා එකක් තියෙනව නේද ඔකේ කියලා. කීයද තියෙන්නේ දරුවෝ? මුලින් 10ක් තිබිච්ච එක අලුතෙන් 1500ක් වෙලානේ. ඒ කියන්නේ ප්‍රත්‍යාගරණයෙන් 500ක ලාභයක් ලැබිලා මේ අවුරුද්දේ. ලියන්න යටින් තරු ලකුණක් දාලා. යම් අභ්‍යාසයක ප්‍රත්‍යාගණන ලාභයක් දී තිබේ නම් යම් අභ්‍යාසයක ප්‍රත්‍යාගණන ලාභයක් දී තිබේ නම් ප්‍රත්‍යාගණන ලාභයක් දී තිබේ නම් එහිදී ප්‍රත්‍යාගණන ලාභයක් දී තිබේ නම් එහිදී එම ප්‍රත්‍යාගණන ලාභී අගය එම ප්‍රත්‍යාගණන ලාභී අගය ප්‍රත්‍යාගණන ලාභී අගය ආරම්භක දේපලයේ පිරිවැයට ආන්නේ වචනයට ඉලක්ක ගන්න ආරම්භක දේපලයේ පිරිවැයට ආරම්භක දේපලයේ පිරිවැයට එකතු කළ යුතුය ආරම්භක දේපලයේ පිරිවැයට එකතු කළ යුතුය මට කියන ආරම්භක දේපලයේ පිරිවැයට දැන් ප්‍රත්‍යාගණන ලාභය 500ක් තියෙනවානේ ආරම්භක දේපලයේ පිරිවැයට එකතු කරන්න ඕනලු බලන්න දරුවෝ ආරම්භක දේපල තිබුණේ 4000යිනේ ආන් එතෙන්ට එකතු කරන්න 500ක් එතකොට 4500 නේ 4500යි 8000යි අතර වෙනස මේ මෙතන දේපල මිලදී ගැනීම ඇත්තටම තියෙන්නේ කීයද එහෙනම් 3500යි ඒ ප්‍රත්‍යාගණනය තිබිච්ච නිසා දේපල 4000කින් වැඩි වෙලා තිබුණා ඒ වැඩිවීමෙන් 500ක් ප්‍රත්‍යාගණනය එතකොට මිලට ගෙනුම් තිබුණේ කීයද 3500යි ඒතර ආරම්භක ශේෂයට එකතු කරන්න ඕනේ ප්‍රත්‍යාගණන ලාභයක් තියෙනවා ඊළඟ එක ජංගම නොවන වගකීම් වල විචලනය කිසි දෙයක් නැහැ. ඒ කියන්නේ මේකේ ණය කරවල වෙනසක් නැහැ. මොකද මුලදිත් 1000යි අගදිත් 1000යි. ඊළඟට ගන්නවා ගෙවූ ලාභාංශ කීයක් තියෙන්නේ 500යි. ඒක අපිට කෙලින්ම දීලා තියෙනවා. එච්චරයි. දැන් බලන්න වාක්‍ය ටික ලියලා එකතු කරන්න. වාක්‍ය ටික ලියලා එකතු කරන්න ගන්න.
කොහොමද එකතුව? මෙතනින් අඩු කරපුවාම 700ක් එනවා ධන. ඒකෙන් 400ක් ගියාම 300යි. මෙතන අඩු කරපුවාම එන්නේ 3300ක් ඍණ. මෙතන එන්නේ 1500ක් ධන. එතකොට ධනේව 1800යි ඍණේව 3300යි. එතකොට උත්තරේ එන්නේ 1500ක් ඍණ. ඒකට ආරම්භක මුදල් සමාන දෑ 1000ක් තියෙනවා. එතකොට උත්තරේ තියෙන ඍණ 500යි. කොහොමද ඍණ 500 හොයාගන්නේ? ඕකේ මුදල් වල කීයක්වත් නැහැ. හැබැයි බැංකු අයිරාවක් තියෙනවා 500ක. අයිරාව කියන්නේ ඍණ ශේෂයක්. එහෙනම් මුදල් හා සමාන දෑවල ඍණ 500ක් තියෙන උත්තරය ඇවිල්ලා තියෙනවා. මේවට ලියන්න වාක්‍ය. වාක්‍ය ලියලා තියෙන්න ඕනේ. වාක්‍ය ලියලා තියෙන්න ඕනේ. ලියන්න 700 කෙලින් මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල් 300 කෙලින් ලියන්න මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මේක ලියන්න ආයෝජන කටයුතු වලින් ආයෝජන කටයුතු වලින් ආයෝජන කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ආයෝජන කටයුතු වලට යෙද වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන මූල්‍ය කටයුතු වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය. දැන් යන්න 6 වෙනි ගානට. දැන් යන්න 6 වෙනි ගානට. FAR එකේ ප්‍රධාන මාතෘකා ප්‍රමිතීන් වල අපි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශන එකේ ඉන්නේ. විභාගී තාම වැඩි ලකුණු සංඛ්‍යාවක් ලැබෙන ක්‍රමානුකූලව මතක තබා ගන්න පුළුවන් තාම හොඳ ප්‍රශ්නයක්. සම්පූර්ණ ලකුණු ගන්නත් පුළුවන්, විභාගයේ උත්තරේ චෙක් කරලා බලන්නත් පුළුවන්. බලන්න 6. ඔන්න 6 වෙනි එක අහගන්න මම ඔයගොල්ලන්ට මම කිව්වා ඒක රූල් කරලා තියන්න. ඔකේ අර විශේෂිත ගැළපිල මම දැන් ඔයාලට කියලා දෙනවා. මොකක්ද ඒ තියෙනවා වර්ෂය තුලදී මිලදී ගත් මිල 1000ක් වූද 1000ක් වූ මෝටර රථයක් විකුණලා තියෙනවා. ගත් මිල 1000ක් වූ අනේ වචන ටිකට ඉරක් ගහගන්න. ගත් මිල 1000ක් වූ එය විකුණන දවස වෙනකොට 100කින් ඡය වෙලා තිබුණා. ආන්ගේ වචනේ ටිකෙන් ඉරක් ගහගන්න 100කින් ඡය වෙලා තිබුණා. එතකොට දරුවෝ ගත්ත ගාන තියෙනවනේ. ඔන්න ඔය ගත්ත ගාන ඔය ආරම්භක දීපලෙන් අඩු කරන්න අපි විකුණනවානේ දීපලක්. මෝටර රථයක් කියන්නේ දීපලක්නේ. ඔතන බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ ආරම්භක දීපල 3000ක් තියෙනව නේද? ආන් එතනින් පුංචි අඩු කිරීමේ ලකුණක් දාලා දාන්න මේ 1000.
ඊළඟට සමුච්චිත ෂය 100කින් ෂය වෙලා තිබුණානේ. අර සමුච්චිත ෂය වල මුල 400ක් තියෙනවානේ. ආන් එතනින් පුංචි අඩු කිරීමේ ලකුණක් දාලා දාන්න 100. දැන් මේක විකුණා ඇත කිව්වට කීයටද වික්කේ කියලා දීලා නැහැනේ. ඒක හොයාගන්නේ මෙහෙමයි. ඔය 1000න් 100ක් අඩු කරන්න. ඒ කියන්නේ පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරන්න. පිරිවැයෙන් සමුච්චිත ෂය අඩු කරපුවාම එන්නේ ධාරණාගේනේ. 1000න් 100ක් අඩු කරපුවාම කීයද? 900යි. ඒක වික්කේ උඩ ආදායම් ප්‍රකාශය බලන්න රත විකිණීමේ ලාභය 200ක් තියාගෙන නේද? ඔය කියන්නේ ධාරණාගේ 900 එකක් 200ක් ලාභ තියම් වික්කේ කීයටද වික්කේ 1100ට. අන්න එහෙනම් හොයාගත්ත අපි අලුත් තොරතුරක්. මොකක්ද ඒ අලුත් තොරතුර? මෝටර රථ විකිණීමෙන් ලද මුදල්. අලුත් එකක් හොයාගත්තා. කීයද හොයාගත්තේ? 1100ක් දාන. කොහොමද 1100 ආවේ? 900ට ලාභ 200 එකතු කරලා. එතකොට ලාභේ ගත්තට පස්සේ ආයෙ තැනකට ගන්නෙ නෑ. අපි එකපාරක් ගත්ත එකක් දෙපාරක් ගන්නෙ නෑ. එතකොට දැන් ඔයා ඊ අතිරේක තොරතුර ගලපලා ඉවරයි. එහෙනම් අතිරේක තොරතුර ගලපලා ඉවර නම් දැන් ඔයා පාලන ගිණුම් ටික හදලා පිළිවෙලට යන්න. දැන් අතිරේක තොරතුරු ගලපලා ඉවරයි. right ඉක්මනින් පොඩි වෙලාවක් දෙන්න. කොයික්ම කරන්න.
දැන් බලමු 6 වෙනි එකේ ඉස්සෙල්ලාම ලැබිය යුතු ගිණුම් වල කොහොම උතන දරුවෝ තව පොඩි මේකක් තියෙනවා චුට්ටක් බලා ගන්න. උතන තව පොඩි මේකක් තියෙනවා පොඩ්ඩක් බලා ගන්න. ඕකේ අර බැංකු අයිරාව තියෙනවනේ 300ක් චුට්ටක් එක මට කියන්න අමතකුණා. අයිරාව 300ක් තියෙනවනේ දරුවෝ. හරිද? අයිරාව චුට්ටක් ඉන්න. නෑ වෙළඳ ගෙවිය යුතු දෑවල වෙළඳ ගෙවිය යුතු දෑවල අවසාන ශේෂය 1200 යන්නේ තියෙන්නේ. අන්න ඒක 800ක් කරගන්න. 1200 නෙමෙයි 800යි. 1200 නෙමෙයි 800යි. උඩින් තියෙන 2200 කියන එක 2600 කරගන්න. ණය කර 2600 කරගන්න. දැන් අපි බලමු. ලැබිය යුතු වල මුල ශේෂය 1000යි. අග ශේෂය 1500යි. එතකොට මෙතන තියෙන්නේ 750යි. මොකද මෙතන වෙනසක් එනවා. මෙතන තියෙන්නේ එතකොට 800යි. 1200 නෙමෙයි 800යි. විකුණුම් උඩම තියෙනවා 1500යි. ගැනුම් දීලා නැහැ. ඒක හොයා ගන්න ඕනේ. විකුණුම් පිරිවැය තියෙන්නේ 500යි. ඒකට අගතොගය 400ක් එකතු වෙලා මුලසොගය 500ක් අඩු වෙනවා. එතකොට උත්තරේ එන්නේ 400යි. ඒ 400 මෙතන දාන්න. එතකොට මෙතන එනවා 1150යි. දැන් මෙතන එනවා 350ක්. ඒ ඉස්සෙල්ලා මෙතන 1200 ගියාම ඍණ 50 එන්නේ. 350 ඊතර සංඛ්‍යාවක වර්ධක් තිබුණේ. මෙතන 2500යි. ඒකෙන් 1500ක් ගියාම 1000ක් එනවා. ආන් ඒක දාන්න ණය ගෙති ලැබීම් නම් 1000යි. ණය හිමි ගෙවීම් තියෙන්නේ 350යි ඍණ. දැන් මෙතන ගමු මෙහෙයුම් වියදම ෂයයි පොලියයි නැතුව. ඔතන ෂයයි පොලියයි තියෙනවා. මේ දෙක අයින් කරලා මෙහෙයුම් වියදම ගන්නෙ 600 විතරයි. හැබැයි උපචිතයක් තියෙනවා මෙහෙයුම් වියදමට දරුවෝ. එහෙනම් 600ට මේ මුල 300 එකතු කරනවා 900යි. ඒකෙන් 500ක් ගියාම වියදම් ගෙවීම 400යි එන්නේ. මුල උපචිතේ එකතු කරලා අග උපචිතේ අඩු කරනවා. ඊළඟට පොලියත් එහෙම ගන්නවා. හැබැයි පොලිය උපචිතයක් නැහැ. ඒ නිසා පොලිය එන්නේ ඔය 100 විතරයි. බදු වල උපචිතයක් තියනවද නැහැ. ඒ නිසා බදු එන්නේ ඔය ගාන විතරයි. කීයද බදු තියෙන්නේ 100යි. ඊළඟට යනවා ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබිච්ච ඒවා තියෙනවද කියලා. ලැබිච්ච ඒවා නැහැ. රත විකිණීමේ ලාභය කියන්නේ එක අපි ගත්තා. වෙන මොකුත් නැහැ ඒකේ. ඊළඟට ගන්න ඕනේ දේපළවල පිරිවැයේ විචලනය. දේපළවල පිරිවැයේ විචලනය. පිරිවැයේ විචලනය ගන්නේ සමුච්චිත ෂයවල නෙවෙයි. පිරිවැය අර 3000න් 1000ක් අඩු වෙලා තිබුණා. එතකොට 2000යි. ඒක 3800ක් වෙලා කියන්නේ දේපල මිලදී අරන් තියනවා 1800ක්. මොකද 10 අඩු වුණානේ එතන. ඊළඟට කොටස් ප්‍රාග්ධනයේ විචලනය කොටස් නිකුතුව විදියට ගන්න ඕනේ. බලන්න කොටස් ප්‍රාග්ධනයේ විචලනය 1500ක් තියෙනවා කොටස් නිකුතුව. දැන් ණය කරගමු. ණය කර 1000ක් තිබිච්ච එක දැන් 2600ක් කරගන්න කිව්වා. ඔය කියන්නේ ණය කරක් තියෙනවා නිකුතුවක්. කීයකද? 1600ක් දාන්න. මොකද මේ 2200 අපි 2600ක් කරගන්න කිව්වා. ඊළඟ ගෙවූ ලාභාංශ උඩින් තියෙනවා 150යි.
දැන් සුළු කරන්න. සුළු කරලා ගන්න අවසාන උත්තර. බලන්න අවසාන උත්තර 1000න් 750ක් ගියා 250යි. 250න් 200ක් ගියා ධන 50යි. මෙතන සුළු කරපුවාම ඍණ 700යි. මෙතන සුළු කරපුවාම එනවා 3100න් 150ක් ගියාම 2950යි ධන. එතකොට 2950යි 50යි 3000යි 3000න් 700ක් ගියාම 2300ක් ධන. ආරම්භක ශේෂය තියෙන ඍණ 300යි. ඇයි ඍණ උනේ? ආරම්භයේ මුදල් නැහැ, අයිරාවක් විතරයි තියෙන්නේ. එතකොට අවසාන උත්තරේ 2000යි. හරිනේ මුදල් වල අගේ අවසාන උත්තරේ 2000යි. අඩුපාඩු හදා ගන්න. කොයික්මන්ට ඊළඟ ගානට යන්න. අර අතිරේක ගැළපිල්ල ඉස්සෙල්ලාම කරගෙන ඉන්න කලින් වගේ.
ඉක්මනින්. බලන්න ඒකෙත් අර ගැලපිල්ල කීයකට ගත්ත එකක්ද 600කට ගත්ත එකක් විකුණනවා. එහෙනම් අර දීපල වල ආරම්භක 4000න් අඩු කරන්න 600ක්. ඊළඟට අර ආරම්භක 600න් අඩු කරන්න කීයක්ද අඩු කරන්නේ 400ක්. එතකොට දැන් ගන්න 600න් 400ක් ගියාම 200යි. ඒ 200 විකුණලා තියෙන්නේ 300ක ලාභයක් තියාගෙන. 200ක් ධාරණාගේ වෙච්ච එක 300ක් ලාභ තියාගෙන. එතකොට මෝටර රථ විකිණීමෙන් ලද මුදල 500යි. මෝටර රථ විකිණීමෙන් ලද මුදල 500යි. මෝටර රථ විකිණීමෙන් ලද මුදල 500යි. දැන් මෙතන ඉඳලා මුල ඉඳලා යන්න දැන් ගැලපිල්ල ඉවරයි. ලැබී යුතු ගිණුම් වල 800යි 1500යි. මුලයි අගයි. ගෙවිය යුතු වල 500යි 600යි. 500යි 600යි. 500යි 600යි. විකුණුම් තියෙන්නේ 3500යි. දැන් ගැනුම් හොයාගන්න ඕනේ. විකුණුම් පිරිවේ තියෙනවා 1200ක්. ඒකට අවසාන තොගය 500ක් එකතු කරලා මුල තොගය 400ක් අඩු කරන්න. එතකොට 1300යි. ඒක මෙතෙන්ට ගන්න. ඔච්චරයි. දැන් ගිණුම තුලනය කරන්න. දෙදාස් 800යි. මේ පැත්ත 1800යි. මෙතන 1200ක් එනවා. නයිමි ගෙවි. නයිම් ගෙවි. ඒක දාන්න මෙතන ණය ගැති ලැබීම් 2.800යි. ණය හිමි ගෙවීම් 1.200යි. දැන් ගන්නවා මෙතන මෙහෙයුම් වියදම ගන්න ඕනේ ෂයයි පොලියයි නැතුව. ඔකේ ෂයයි පොලියයි තියෙනවා. මේ දෙක හැර 500ක් ගන්නවා. ඒකට උපචිතයක් තියෙනවා ළමයි මෙහෙයුම් වියදම් වල. එතකොට කරන්නේ මුල එක එකතු කරලා අග එක අඩු කරනවා. එතකොට එන්නේ 500ට 200ක් එකතු කළා 700යි. 700න් 500ක් ගියාම 200යි. ගෙවු වියදම් 200යි. ඊළඟට පොලිය උපචිත කිසි දෙයක් දීලා නැහැ පොලියට. ඒ නිසා පොලිය ඔතන තියෙන ගානමයි දාන්නේ 300යි. බදුත් උපචිත කිසි දෙයක් නැහැ. ඒ නිසා ඔතන තියෙන ගානමයි බද්ද තියෙන්නේ 600යි. ඊළඟ පියවර ලද කොමිස්සර වෙනත් ආදායම් ලැබිච්ච ඒවා තියනවද කියලා බලනවා. තියනවද නැහැ. රත විකිණීම් ලාභය අපි ගත්තා. ඊළඟට බලනවා ජංගම නොවනවත්කම් වල පිරිවැයේ විචලනය ශ්‍රේ නැතුව.
පිරිවැය විචලනය. පිරිවැය විචලනය කිව්වම අතන 4000න් 600ක් ගියාම 3400ක් තියෙනවා. ඒක 5000ක් වෙලා දේපල මිලදී අරගෙන තියෙනවා කොච්චරකටද? 1600යි. ඊළඟට කොටස් ප්‍රාග්ධනයේ විචලනයේ කොටස් නිකුතුව. කොටස් ප්‍රාග්ධනය තියෙනවා මුලින් 2000ක් 3500ක් වුණා. කීයක් එනවද? 1500යි විචලනය. ඊළඟට ණය කර 400ක් තිබිච්ච එක 1200ක් වෙලා ණය කර වැඩි වෙලා 800යි. ධන. ගෙව් ලාභාංශයේ උඩ එකේ තියෙනවා කීයද? 200යි. ඒක දාන්න ඍණ 200ක්. ඔච්චරයි තියෙන්නේ. දැන් බලන්න සුළු කරන්න. මේ ටික අඩු කරන්න. 1400ක් ගියාම 1400යි. ඒකෙන් 900ක් ගියාම 500යි දාන. මේකෙන් මේක අඩු වෙච්චාම 1100යි ඍණ. මේක එනවා 2300යි 2100ක් දාන. තර මෙතන එනවා ධන 1500ක්. ඒකට ආරම්භක මුදල් හා සමාන දෑ තියෙන්නේ ඍණ 500යි අයිරාව. 1500 500ක් ගියාම 1000යි. හරිනේ ඔය මුදල් වල උත්තරේ තියෙන්නේ. උඩින් නවලිය යන දරුවෝ පේලි තුනකට. කොයික්ම කරන්න. අඩුපාඩු හදා ගන්න. අවසාන ගාන 8 වෙනි එක. ඉක්මනින් පොඩි වෙලාවක් දෙන්නම් ඉස්සෙල්ලා වගේම පියවර වලට අනුව හදන්න ගන්න. මේකේ අඩුපාඩු තියෙනවා හදා ගන්න ඉස්සෙල්ලා.
කොයි ඉක්මන් කරන්න. බලන්න ඒකේ ආරම්භක පිරිවැයෙන් අඩු කරන්න කීයක්ද 900ක් 5000න් ඊළඟට අර 900න් අඩු කරන්න 200ක් 900න් අඩු කරන්න 200ක් 900න් අඩු කරන්න 200ක් එතකොට මේ කෙනෙක් අහන්න පුළුවන් මේ සමුච්චිත ෂය ගන්න නැද්ද කියලා. දැන් බලන්න දරුවෝ මේ 900න් 200ක් අඩු කරපුවාම 700යිනේ. ඒ 700ක 1000ක් වෙනවා කියන්නේ අර උඩ තියෙන 300 තමයි ෂය 300 තමයි ඔය තියෙන්නේ. ෂය කියන්නේ සමුච්චිත ෂය දෙක අතර වෙනස. ඒ නිසා ඒක අලුතෙන් ගන්න දෙයක් නෑ. අපි අතනින් අයින් කරන එක. දැන් බලමු එතන 900න් 200ක් ගියාම 700යි 700ක හැබැයි මේ ගානේ අලාභයකට වික්කේ. එහෙනම් 700න් 200ක් ගියාම මෙතන මෝටර රථ විකිණීමෙන් ලද මුදල වෙන්නේ 500යි. අලාභයක් තියෙන්නේ 500යි. දැන් යම් ගිරුම් වලට ආරම්භය 700යි අවසානය 1000යි. ගෙවිය යුතු එකේ ආරම්භය 500යි අවසානය 900යි. විකුණු මුඩම තියෙනවා 5500යි. ගෙනුම් දීලා නැහැ. විකුණුම් පිරිවැය තියෙනවා 2200යි. ඒකට අවසාන තොගේ එකතු කරන්න 1500ක්. ආරම්භක තොගේ 900ක් අඩු කරන්න. 3700යි 900ක් ගියාම 2800යි. ඒක මෙතෙන්ට ගන්න. දැන් බලන්න ගිණුම තුලණය කරලා හොයන්න. 6යි 200යි 10ක් ගියාම 5යි 200යි. මෙතන 3යි 300යි 900ක් ගියාම 2යි 400යි. ගන්න මෙතන 5200යි 2400යි.
ඉක්මන් කරන්න. බලමු අපි මෙහෙයුම් වියදම 600ක් තියෙනවා උපජිතයක් තියෙනවා 800යි 800න් 100ක් ගියා මෙහෙයුම් වියදම 700යි ඍණ ගෙවීමක් පොලිය ඔතන තියෙන එක විතරයි තියෙන්නේ 400යි බද්ද 700යි බද්දෙත් මේවනේ 400යි දැන් දේපළවල පිරිවැයවල විචලනය ගන්නවා 5000න් 9000ක් ගියා 4100යි
ඒ 4100 8000ක් වෙලා 3900ක් එනවා දීපල මිලදී ගැනීම. ඊළඟ කොටස් ප්‍රාග්ධනයේ ඉහළ යාම කොටස් නිකුතුවක් 2500ක් ධන ණය කර 500ක් තිබිච්ච එක 2000ක් වෙලා 1500කින් ඉහළ ගිහිල්ලා ගෙව් ලාභාංශය උඩින් තියෙන්නේ 600යි. ඔච්චරයි. දැන් මෙතන සුළු කරන්න 2100යි. ඒ කියන්නේ 1100ක් ගියාම හරියටම 1000ක් එනවා ධන. මෙතන එන්නේ 3400ක් ඍණ. මෙතන එනවා 4400ක් ධන. එතකොට එකතුව 2000ක් එනවා ධන. ආරම්භක මුදල් සමාන දෙය. පඩ බාන සුළු කරපු හරිද කියලා 3400යි 4400යි 1000යි 2000යි ඩිෆරන්ස් එකක් තියෙනවනේ. दहाई 8 9 10 5 10 10 हाँ मित्र 4000යි 4000න් 800ක් ගියා 3400යි. හරි. මේකට මේක කැපිලා ගියා මෙතන ධන 1000යි. ධන 1000යි ඍණ 500යි. එතකොට ධන 500 උත්තරේ. සුළු කිරීමේ දෝෂය. උත්තර ලියන්න මේවට. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. මෙහෙයුම් වලින් ජනනය වූ මුදල්. ඊළඟ එක මෙතන එන්නේ මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙහෙයුම් කටයුතු වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන එන්නේ ආයෝජන කටයුතු වලට යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. යෙද වූ සුද්ධ මුදල් ප්‍රවාහය. මෙතන එන්නේ मूल्य कटयतु वलिन जननय वූ शुद्ध मुदल प्रवाहය. जननय वූ शुद्ध मुदल प्रवाहය. राइट. එතකොට ඒ කොටස් ටික අවසන් වෙනවා. එතකොට ඔය අවසන් කළේ අපි ඍජු ක්‍රමය. අපි ඊළඟ ඔන්ලයින් එකකින් වක්‍ර ක්‍රමය විභාගයට අතිශයින් වැදගත් වෙන මේකෙදි වක්‍ර ක්‍රමයේදී වෙනස් වෙන කරුව මෙන්න මේ පියවර දෙක අයින් වෙලා අලුත් පියවර රාශියක් මෙතෙන්ට එකතු වෙනවා. මෙතන ඉඳන් කිසිම වෙනසක් නැහැ. ඒ කියන්නේ ගානේ මෙන්න මෙතනින් පල්ලෙහාට කොහොමත් ඍජු ක්‍රමයට යන්නේ වක්‍ර ක්‍රමයේදී. එහෙමනම් අපි ඊළඟට කතා කරන්න යන්නේ මොන ක්‍රමයේ සම්බන්ධයෙන්ද? වක්‍ර ක්‍රමයේ සම්බන්ධයෙන් අපි කතා කරන්න යනවා. එහෙමනම් අපි ඊළඟ ඔන්ලයින් එකේදී නැවත හමු වෙමු. මොන ක්‍රමයේ සම්බන්ධයෙන් මුදල් ප්‍රවාහ ප්‍රකාශ වක්‍ර ක්‍රමයේ සම්බන්ධයෙන් කතා කරලා ඉවර වෙලා අපි පාස් පේපර්ස් එකකින් එක මොනවා කරා යනවාද සාකච්ඡා කරගෙන යනවා.